හවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන ප්‍රවෘත්ති සංස්කරණයේ ඉරංග සුරෝෂණ. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. ETI ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකින් යලි අත්අඩංගුවට. සුළු සහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකින්ට ණය පහසුකම් සැලසීමට අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස්. කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් සෞඛ්‍ය ආරක්ෂිතව පිරිපහදු කර අපද්‍රව්‍ය බැහැර කරන බැවින් සෞඛ්‍යයට තර්ජනයක් නැතයි රාජ්‍ය අවධාරණය කරයි. විදේශගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමට වෙන් කරන ගුවන් යානා සංඛ්‍යාව ලබන සතියේ සිට වැඩි කෙරේ. කඩාවැටි ඇති සංචාරක ව්‍යාපාරයේ නගා සිටුවීමට නියම ව්‍යාපෘතියක්. ගෝලීය ආයෝජන සංචිතය සඳහා තරඟ වැදීමට හැකි ආයතනයක් බවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පත් කිරීමට සැලසුම්. ජර්මනියේ කොරෝනායෙන්ත් ලබාගත් පිරිස 4,17,000 ඉක්මවයි. මළල ක්‍රීඩාවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව පුහුණුකරුවන් සමග සාකච්ඡා. ETI ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකින් සිව් දෙනා අද යලිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගත්තේය. ඔවුන් යලි අත්අඩංගුවට ගත්තේ නීතිපති දප්පුල දෙලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් උපදෙස් අනුව බව නීතිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකාරක රාජ්‍ය අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය. ETI ආයතනය මගින් සිදු කළ මුදල් අවභාවිතය, වංචා කිරීම, මුදල් විශුද්ධීකරණය හා වෙනත් අපරාධ චෝදනා සම්බන්ධයෙන් නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලි එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මීන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ETI සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන්නයි නීතිපතිවරයා ඉකුත් 5 වෙනිදා පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය. මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා. මෙම අත්අඩංගුවට ගත් අයවලුන් ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. මීට පෙර අත්අඩංගුවට ගන්න ලැබුවේ ස්වර්ණමහල් ආයතනයේ සිදු කළ මුදල් සහ සාවද්‍ය පරිහරණ සම්බන්ධයෙන් අද දිනේදී අත්අඩංගුවට ගන්න ලැබුවේ ETI ආයතනයේ සිදු කළ අයථා පරිහරණයන් සම්බන්ධයෙන් ගරු නීතිපති වෙතින් ලැබුණු උපදෙස් මත මෙසේ අත්අඩංගුවට ගන්න ලැබුවා. මේ අය එම ETI ආයතනයේ මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සහ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවේ. සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකින්ට ණය පහසුකම් සැලසීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දෙයි. සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකින්ගේ සංගමේ නියෝජිතින් සමග පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මහා පරිමාණ සහල් නිෂ්පාදකින්ගේ ගැටලු වලට පෙර සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකින්ගේ ගැටලු විසඳුමට පියවර ගන්නයි අග්‍රාමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් දුන්නේය. රටේ පවතින සහතික වී මිලට අනුව පෙබරවාරි 1 වෙනිදා සිට මාස 6කට යාවත් කාලිනවන සහල් තුග සඳහා ස්ථිර පාලන මිලක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම සාකච්ඡාව පැවැත්විනි. සුළු හා මධ්‍ය පරිමාණ වී මූල් හිමියන්ට සහනදායී වශයෙන් ණය ගෙවා දැමීමට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. කොරෝනා සමග රටේ දෛනික කටයුතු පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම ක්‍රියාත්මක විය යුතු බව සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති. අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද පැවති COVID-19 මර්ධනය සඳහා වූ ක්‍රියාකාරී හා සමාලෝචන කමිටු රැස්වීමේදී ඔහු මේ බව පෙන්වා දුන්හ. විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වීම ලබා දෙන මාර්ගෝපදේශද ඒ අයුරින් ක්‍රියාත්මක විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීහු පැවසූහ. ආරක්ෂකාංශ කොවිඩ් මර්ධන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට දක්වන දායකත්වය අනිකුත් සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විසින්ද ලබා දිය යුතු බවත් එම සියලු ආයතන සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව එකම කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමෙන් මෙම වසංගත තත්ත්වය රටෙන් තුරන් කිරීමට හැකියාව ලැබෙන බවත් ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දුන්නේහ. නවතම දත් අනුව මේ වන විට දිවයින පුරා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 72ක ගිලන් ඇඳන් 13000කට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා ආසාදිතින්ට ප්‍රතිකාර සේවා සැපීමට වෙන් කර ඇති බවත් හික්කඩුව සහ කොග්ගල ප්‍රදේශවල පිහිටි පෞද්ගලික හෝටල් 2ක් එහි ඇඳන් 220ක් සහිතව ප්‍රාථමික ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සකස් කර කොරෝනා ප්‍රතිකාර සේවා සඳහා වෙන් කර ඇති බවත්
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂණවල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටි මහතා පැවසිය. සෑම ප්‍රතිකාර මධ්‍යස්ථානයකින්ම බැහැර කරන අපද්‍රව්‍ය පිරිපහදු කොට මලාපහවන පද්ධති මගින් පමණක් බැහැර කිරීමට කටයුතු කර ඇති බැවින් විවිධ පිරිස් විසින් ප්‍රචාරය කරන දුර්මතවලට නොරවැටෙන්නයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද සාකච්ඡා කෙරිණි. ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේ විදේශගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේ කටයුතු දැනට පවතින තත්ත්වයට වඩා වේගවත්ව සිදු වී යුතු බවයි. විදේශගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමට වෙන් කරන ගුවන් යානා සංඛ්‍යාව ලබන සතියේ සිට ඉහළ නැංවීමට පියවර ගන්නා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසිය. ඔවුන් මෙරටට ගෙන්වීම ජාතික අවශ්‍යතාවක් වන බැවින් රජයේ ඒ සඳහා කැපවී සිටී. ඔවුන් මෙරටට පැමිණ නිරෝධායනය වීමේදී ඒ සඳහා මුදල් ගෙවීම අනිවාර්ය නැතයි අමාත්‍යවරයා සඳහන් කළේය. මතයක් ගොඩනගලා තියෙනවා මේ පේඩ් ක්වොරන්ටයින් නැත්නම් සල්ලි ගෙවලා නිරෝධායන වීම අනිවාර්යයි කියලා. ඒක අනිවාර්ය නෑ. ඒක මතයක් පමණයි. දැන්ටත් 45000කට වැඩි ප්‍රමාණයක් නොමිලේ ගෙනල්ලා නිරෝධායනය කළා දිනා ගරු මණ්ඩිතුමනි. ඒ වගේම ඉදිරි කාල සීමාව තුළ එන සියලුම දෙනා විශේෂයෙන්ම මැද පෙරදිග සහ විදේශගත ශ්‍රමිකයන්ව ගෙන්වා ගැනීමත් රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල නොමිලේ නිරෝධායනය කිරීම සඳහා අධිකරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ වෙනකොට අපි කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා කොවිඩ් ටාස්ක් ෆෝස් එකත් විදේශ කටයුතු අමාත්‍යාංශයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් කටයුතු කරනවා. කඩාවැටි ඇති සංචාරක ව්‍යාපාරය යළි පණ ගැන්වීමට නියම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ශ්‍රහන් සේමසිංහ මහතා පැවසිය. මෙරට ආර්ථික වර්ධන වේගය 3.3 ඉක්මවීමට හැකියාව ඇති බවත් රාජ්‍ය ආනයන සීමා පනවනු ලැබුවේ නිෂ්පාදන ක්‍රියාවලියට හානියක් නොවන ලෙස බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ ජාතිවාදයේ යළි ඉස්මතු වූහොත් රට විශාල ව්‍යසනයකට ගොදුරු විය හැකි බැවින් එය වැළැක්විය යුතු බවයි. කොරෝනාව සංගතයට මුහුණ දීමේදී ශ්‍රී ලංකාව අනිකුත් රටවලට සාපේක්ෂව ඉදිරියෙන් සිටින බව උදේ ගමන් පිළ අමාත්‍යවරයා පැවසිය. කොවිඩ් වසංගතයට මුහුණ දීම සම්බන්ධයෙන් රට තුළ සංවාදයක් ඇතිවිය යුතු බවද ඔහු සඳහන් කළේය. අපේ රටේ මේ මොහොතේ සංවාදයේ තියෙන්න ඕනි කොවිඩ්-19 වසංගතයට අපේ රටේ ජනතාව ගොදුරු වීම වළක්වා ගන්නේ කෙසේද? කොවිඩ්-19 වසංගතයට ගොදුරු වුණු අය මරණයෙන් බේරාගන්නේ කෙසේද කියන සංවාදයයි. නමුත් අවාසනාවට අපේ රටේ අද සංවාදයේ සිද්ධ කරන්නේ විපක්ෂයේ සංවාදය හදලා තියෙන්නේ මැරුණට පස්සේ මොකද කරන්නේ කියන එකයි. භූමි දානේද ආදානේද කියන එකයි. මැරෙන එක වළක්වා ගැනීම මිස මැරුණට පස්සේ මොකද කරන්නේ කියන එක රටේ සංවාදයේ නොවිය යුතුයි කියලායි අපි නම් විශ්වාස කරන්නේ. ජනජීවිතය අන්තවාදයෙන් ආරක්ෂා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමත් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසයි. සියලු ජාතීන්ට තර්ජනයක් නොවන පරිදි රටේ ආරක්ෂාව තර කර තිබේ. කොරෝනා වසංගතයේ නිවැරදිව කළමනාකරණය කරමින් ජනජීවිතය නගා සිටුවීමට රජයේ පියවරගෙන ඇතැයි කොළඹද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය. පළවෙනි ජන වරම තුල තිබිච්ච සහතිකය තමයි ආරක්ෂාව පිළිබඳව. සහතිකය ඒක එතුමා නිවැරදිව 100% ඉෂ්ට කරලා තියෙනවා කියන එක පිළිගන්න ඕනේ. මහා රකුසෙක්සේ පිළිගත්ත කොරෝනා වසංගත තත්ත්වේනොත් එතුමා ජනතාව ආරක්ෂා කළා. ජනතාවගේ ජන ජීවිතය අන්තවාදීන්ගෙන් විවිධ කොටස් වලින් ආරක්ෂා කරගන්නවා විතරක් නෙවෙයි එතුමාට හැකියාව ලැබුණා කොවිඩ් කියන රකුසගෙන් අපේ ජනතාව ආරක්ෂා කරගන්න. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව කාලේ හැමදාම තේමිල තිබුණේ 55යි 60යි 65යි. වැඩිම තිබුණේ 68යි. මේ වෙනකොට 85යි 90යි සමහර තැන්වල 98ටත් තේමිල ගිහින් තිබෙනවා. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේලා කෘෂි කර්මාන්තයට අවශ්‍ය කරන ශක්තිය නියමිත වෙළඳපොළක් ලබා දෙන්න අවශ්‍ය කරන කාරණා කරු සිද්ධ වෙනවා. අසාධාරණයට ලක්වෙච්ච දේශපාලන පරිගැනීමෙන් ලක්වෙච්ච දැන් සාධාරණ ඉෂ්ට වෙනවා උසාවියේ. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුව හරහා වෙස්ටර්න් යූනියන් මුදල් වැඩියෙන් ලබාගෙන රුපියල් මිලියනයක් වටිනා දිනුම් අවස්ථා ලබා ගන්න. කොරෝනා ආසාදිතින් දෙදෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් පරිශ්‍රයෙන් හඳුනා ගැනීම හේතුවෙන් එය ඊයේ සිට තාවකාලිකව වසා දමා තිබේ. එම ආයතන පරිශ්‍රයේ මේ වන විට විෂ බීජ හරණයට කිරීමට පියවරගෙන ඇත. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කටයුතු ලබන සඳුදා සිට නැවත ආරම්භ කරන බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසිය. කොරෝනා ආසාදිතින් 46780 දෙනෙකු මෙවන විට මෙරටින් හඳුනාගෙන තිබේ. ආසාදිතයෝ 6897 දෙනෙක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.
සුව වී ඇති සමස්ත සංඛ්‍යාව 39661කි. සිදු වී ඇති මරණ සංඛ්‍යාව 222කි. වයඹ පළාතේ හරිත ආවරණයේ වැඩිදුණු කිරීමේ අරමුණින් වයඹ භූමි හරිත භූමි නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පවසයි. පළාතේ සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල සහායද ඒ සඳහා ලබා ගැනීමට අපේක්ෂා කරන බව වයම් පළාත් සභා සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය. මේ අර්ථයේ වයම් පළාතේ සියලු මහා මාර්ග හා දුම්රිය මාර්ග දෙපස මෙන්ම ගංගා ඇලදොල වෙරළ හා කලපු ආශ්‍රිතව පැල රෝපණය කෙරේ. මහවිහාර වංශාලංකාර ශාමපාලි වංශික මහානිකායේ ඌව පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය අඹේවේල පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ අපවත් වෙති. ඉකුත් 6 වෙනිදා අපවත් වන විට උන්වහන්සේ 96 වෙනි බියෙහි පසුවහ. ආදාන පූජෝත්සවය ලබන ඉරිදා පස්වර 3ට කැප්පෙට්ටිපොළ ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල රත්න සූත්‍ර සජ්ජායනය කිරීමේ වැඩසටහනේ 75 වැන්න පානදුර කෝවිලගොඩැල්ල ශ්‍රී නාගානන්ද මහ විහාරස්ථානයේදී අද පැවැත්වේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පානදුර උතුර ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී පූජ්‍ය බණ්ඩාරවෙල සුධම්ම ස්වාමින් වහන්සේ. සරණයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සුපින්නතුනි අප රට ඇතුළු ලෝකයේ දැඩි අපහසුතාවයට පත් කරමින් පවතින දරුණු වසංගත කොරෝනා රෝගය තුරන් කිරීම අරමුණු කොට ජාතික ගුවන් විදුලිය සංවිධානය කරන 75 වන මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව ප්‍රදේශවාසී රටවාසී ලෝකවාසී සමට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් පානදුර කෝවිලගොඩැල්ල ශ්‍රී නාගානන්ද මහ විහාරස්ථානයේදී අද සවස 6:30 සිට 7:30 දක්වා පැවැත්වෙන බවත් එම අවස්ථාවට සැවොම ඒකාත්මික වන ලෙසත් මෙත්ති පෙරටුව මෙයින් ඇරයොම් කර සිටිමු. මෙම රතන සූත්‍ර දේශනානුභව බලයෙන් දුක්තරෝ දිය දුර වේවා. සැමට යහපතක්ම වේවායි අප ආශිර්වාද කරමු. පෙරුවන් සරණයි. පසුර 6:30 සිට වෙළඳ සේවය සහ සියලුම ප්‍රාදේශීය සේවා ඔස්සේ රතන සූත්‍රය සජ්ජායනය කිරීම සජීව ලෙස විසිරව හැරේ. ඔබේ අතළඟම තියෙන මහජන බැංකුව හරහා වෙස්ටර්න් යූනියන් මුදල් වැඩියෙන් ලබාගෙන රුපියල් මිලියනයක් වටිනා දිනුම් අවස්ථා ලබා ගන්න. සෑම මාසකම ජයග්‍රාහකයන් 25ක් සෑම ජයග්‍රාහකයෙක්ටම රුපියල් 10,000ක් වටිනා බඩු මල්ලක් 2021 ජනවාරි 31 දක්වා පමණයි. මහජන බැංකුව හරහා වෙස්ටර්න් යූනියන් මුදල් වැඩියෙන් ගන්න වැඩියෙන් දිනන්න. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්ප්‍රියා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයර්ථේ මැදි ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 5000ක් ඉදි කිරීමේ තවත් අධ්‍යයනයක් බ්ලූ මැන්ඩල් ස්ටේඩියම් ගමෙහිදී පසුගියදා ආරම්භ කෙරිණි. කොළඹ සුගතදාස ග්‍රහස්ත ක්‍රීඩාංගණය අසල පිහිටි ස්ටේඩියම් ගමට මේ අර්ථේ නිවාස 210ක් හිමි වේ. වසරක් ඇතුළත මෙම මහල් නිවාස ව්‍යාපෘතිය ඉදි කිරීම අවසන් කිරීම අපේක්ෂාවයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙරට සියලු කටයුතු සැලැස්මකට අනුව සිදු බව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්ව සිටි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසිය. සැලසුම් කළ වැඩ කොරෝනා වසංගත හමුවී බුද නතර නොකළ බව ඔහු සඳහන් කළේය. දිලිඳු ජනතාව වෙනුවෙන් යහපාලන රාජ්‍ය සමයේ නිවාස 450ක් පමණක් අලුතින් ඉදිකිරීමට පියවරගෙන ඇති නමුත් වත්මන් රාජ්‍ය යටතේ දිලිඳු ජනතාව වෙනුවෙන් නිවාස 8000කට අධික සංඛ්‍යාවක් ඉදිකිරීමට අවශ්‍ය පියවරගෙන ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසිය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්ප්‍රියා. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිත එකක් පියෝඩේල් කිරිතේ. ශක්ති හඬ අවධානය පිණිසයි. මේ වන විට ඇනහිට ඇති නෙළුව පානීය ජල යෝජනා ක්‍රමයේ දෙවන අදියරේ කටයුතු මේ වසරේ අවසන් කිරීමට පියවර ගන්නා බව නෙළුව ප්‍රාදේශීය ලේකම් චතුරංග ගුණසේකර මහතා පවසයි. එම ව්‍යාපෘතියට අදාළ මුදල් ප්‍රතිපාදන ලැබීමට නියමිත බව ඔහු සඳහන් කළේය. අප උදැසන ප්‍රවෘත්ති විකාශයෙන් ඉදිරිපත් කළ මේ පිළිබඳ පුවතට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසිය. ආර්ය කිරි දඹදිව වන්දනා සඳහා ඔබේ දෙමාපියන් වෙනුවෙන් මේ නව වසරේදී
රුපියල් 60 ලක්ෂයක මුදලක් වෙන් කර ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමු. කොරෝනා වසංගතය දුරු වූ වහාම ඇරඹෙන ආර්යකිරි දඹදිව වන්දනාවේ ඊළඟ වාසනාව ඔබටයි. ඔබේ දෙමාපියන්ගේ නම් ඔබේ ලිපිනය සහ දුරකථන අංකය පැහැදිලිව ලියා ආර්යකිරි පැකට්ටුවේ තිබෙන නිල් පැහැති ලාංඡනය සමග මේ ලිපිනයට එවන්න. ආර්යකිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය පළමු පියවර තබන දාසිට විශ්වාසයේ ප්‍රමුඛයා ඔබලඟ සෑමදී ඇති එකම තැන පීටර්ස් ලෙසි විශ්වාසයේ ප්‍රමුඛයා. ගෝලීය කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව කෝටි 8 ඉක්මවයි. ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම සංඛ්‍යාලේඛන අනුව එම සංඛ්‍යාව 8,81,10,890 දක්වා හෙළ ගොස් තිබේ. මේ වන විට වාර්තා වන ගෝලීය මරණ සංඛ්‍යාව 18,99,647කි. කොරෝනා ආසාදිතයින් 100කට අධික සංඛ්‍යාවක් හඳුනා ගැනීම හේතුවෙන් චීනයේ ෂිජියාෂුවන් ප්‍රදේශයේ හුදකලා කර ඇත. එම ප්‍රදේශයේ පිහිටි පාසල්ද වසා දැමීමට බලධාරීන් පියවරගෙන ඇත. ගත වූ මාස 5ක කාලය තුළ චීනයේ එක් ප්‍රදේශයකින් හඳුනාගත් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මෙයයි. ජර්මනි පුද්ගලින් 4,17,000කට මේ වන විට කොරෝනා එන්නත ලබා දී තිබේ. සාමාන්‍ය පුරවැසියෝ 1,68,000කට සහ සෞඛ්‍ය සේවකයෝ 2,16,000කට වැඩි පිරිසක් අතර වෙති. ඉකුත් මාස 27 වෙනිදා එරටේ එන්නත් ලබා දීමේ වැඩසටහන ආරම්භ කෙරිණි. පළමු පියවර තබන දාසිට විශ්වාසයේ ප්‍රමුඛයා ඔබලඟ සෑමදී ඇති එකම තැන පීටර්ස් ලෙසි විශ්වාසයේ ප්‍රමුඛයා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. යථාර්ථයට පාටක් නොමැත. සංවර්ධන මාවතද එසේමය. සංවර්ධනයට මාවතක්. ඇසි දෙසි සංවර්ධන පෙරමග. වරාය මෙරට ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක්. පෙරදිග සහ අපරදිග ජාත්‍යන්තර නාවික මාර්ගයේ උපක්‍රමික ස්ථානයක් විදියට අපේ රට හඳුන්වන්න පුළුවන්. එහිදී කොළඹ වරායට හිමිවන්නේ සුවිශේෂී කාර්යභාරයක්. එහි නැගෙනහිර පර්යන්තය පිහිටා තියෙන්නේ වරාය නගරයට කිලෝමීටර් 3ක් ඔබ්බෙන්. අතිශය වැදගත් මෙම නැගෙනහිර පර්යන්තය විදේශ සමාගමකට විකිණීමට පසුගිය රජය උත්සාහ කරා. නමුත් වත්මන් රජය බලයට පැමිණීමත් සමග ඒ සියල්ල අහෝසි කරමින් වරායට නව ජීවයක් දුන්නා. නැගෙනහිර පර්යන්තය කිසිදු විදේශ රටකට හෝ සමාගමකට විකුණන්නේ නැති බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තහවුරු කළා. 2027 වසරේ සිට නැගෙනහිර පර්යන්තයෙන් වසරක් තුලදී උපයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1000ක්. ඒ සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් ක්‍රියාත්මකයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මෙරට ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් සපයනවා. ඒ දිනකට බහළු මිලියන 2.5ක ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරමින් ඒ වගේම වරාය සතු පර්යන්ත 3න් 2කට බහළු මිලියන 7.5ක ක්‍රියාකාරීත්වයක් සිදුවීමද විශේෂත්වයක්. මෙරට කිසිදු සම්පතක් විදේශ රටවලට විකිණීමට ඉඩ නොතබන බවට රජය ජනතාවට ප්‍රතිඥා ලබා දී තිබෙනවා. ඒ නිසාම ජනතාව රජය කෙරෙහි තබන්නේ දැඩි විශ්වාසයක්. ඒ විශ්වාසය ඉදිරියටත් එලෙසින්ම තබා ගනිමින් අපේ රටේ සම්පත්වල සුරක්ෂිතතාව තහවුරු කරමු. ස්වදේශිකත්වය සමග තාක්ෂණිකව ලෝකය ජයගමු. මේ සෞභාග්‍යමත් දේශයක ආරම්භමයි. සටහන නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම වින්ද්‍යා කල්පනී අබේසේකර. සංවර්ධනයට මාවතක්. ඇසි දෙසි සංවර්ධන පෙරමග. ජාතික ගුවන් විදුලියේ ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් අංශයේ ඉදිරිපත් කිරීමක්. ක්‍රීඩා පුවත්. මල්ල ක්‍රීඩාවේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් පුහුණුකරුවන් සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පවසයි. ජාතික මල්ල ක්‍රීඩා ශූරතාවලේදී බොහෝ පුහුණුකරුවන්ගේ දක්ෂතා ඉහළ මට්ටමක පැවතීම තරඟ ප්‍රතිඵලවලින් දක්නට ලැබුණු බව හිතම සඳහන් කළේය. ආසියාතික මට්ටමේ ඉහළ ස්ථාන අතර මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 10 දෙනෙක් සිටිති.
පුහුණුකරුවන් සමග සාකච්ඡා කර ඉදිරි අන්තර්ජාතික තරඟාවලි ඉලක්ක කරගෙන විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ඔහු පැවසිය. වැඩිදුරටත් අදහස් දක්වන ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා. ඒ වගේම මේ දවස්වල අපි පුහුණුකරුවන්ගේ එක්ස්පර්ට් කමිටි එකෙන් මේ දවස්වල පුහුණුකරුවන් සමග සාකච්ඡා පවත්වනවා. දක්ෂතාවයන් පෙන්නපු පුහුණුකරුවන් සහ දක්ෂතාවයන් නොපෙන්නපු ක්‍රීඩකයන්ගේ පුහුණුකරුවන් සමගත් මේ දවස්වල සාකච්ඡා පවත්වනවා. මේ සාකච්ඡා පැවැත්වීම බලාපොරොත්තු වෙන්නේ දක්ෂතා පෙන්නපු පුහුණුකරුවන්ට සමග සාකච්ඡා කරලා ඔවුන්ගේ දක්ෂතා කොයි ආකාරයකද ඒගොල්ලෝ ඉදිරියට ගෙන්න බලාපොරොත්තු වෙන්නේ. ජූනි මාසේ වෙනකොට මැයි මාසේ වෙනකොට කොයි තරම් තත්ත්වයකටද ඒගොල්ලෝ ගෙන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක. අනිත් එක අසාර්ථක වෙච්ච පුහුණුකරුවන් සම්බන්ධව කතා කරලා බලාපොරොත්තු වෙන්නේ. එයි මේ අසාර්ථක වෙන්න හේතුව තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් ඒ සාකච්ඡාවත් එක්ක මම හිතන්නේ සියලුම පුහුණුකරුවන්ටත් යම්කිසි පණිවිඩයක් ලැබෙනවා. උන් ඉදිරියේදී තාමත් හොඳින් පුහුණු කටයුතු කළ යුතුයි. එහෙම නැත්නම් අපිට සිදු වෙනවා දක්ෂතාවයන්ට පත් වෙන්නේ නැති ක්‍රීඩකයන්ව සංචිතයෙන් අයින් කිරීමට. ව්‍යාපාරික පුවත්. ආනයන සීමා කිරීමේ රජයේ ප්‍රතිපත්තිය හේතුවෙන් දේශීය සෙරමික් නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් ඇති වී ඇතැයි ලංකා සෙරමික් කවුන්සිලය පවසයි. දේශීය අවශ්‍යතාවයන් 60-70 අතර ප්‍රමාණයක් සපිරීමට මෙරට කර්මාන්තකරුවන්ට හැකියාව පවතින බව එම කවුන්සිලය පෙන්වා දෙයි. දැනට පවතින අගේ මත අඩු මිලක් පෙන්වා අවම බද්දු මුදලක් යටතේ ආනයනය කරන අවම ගුණාත්මක භාවයකින් යුතු භාණ්ඩ මෙරට වෙළඳපළට පැමිණීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නයි ලංකා සෙරමික් කවුන්සිලයේ සභාපති අනුර වර්ණකුල සූරිය මහතා රාජ්‍යයෙන් ඉල්ලා සිටී. ආර්ථික පුවත්. ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ගෝලීය ආයෝජන සංචිතය සඳහා තරඟ වදින අනිකුත් සියලු රටවල් සමග තරඟ කිරීමට හැකියාව ඇති කාර්යක්ෂම ඵලදායී හා ශක්තිමත් ආයතනයක් බවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පත් කරන බව එහි නව අධ්‍යක්ෂණවල් නීතිඥ පසන් වනිගසේකර මහතා පවසයි. පරීක්ෂණ පදනම් කරගත් ඉලක්කගත අලෙවිකරණෙහි වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය. පාරිභෝගික කේන්ද්‍රීය සහ ක්‍රියාශීලී සේවකින්ගෙන් සමන්විත ආයතනයක් බිහි කිරීමට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂණවල්වරයා ලෙස ඊයේ රාජකාරිය ආරම්භ කරමින් ඔහු මෙම අදහස් පළ කළේය. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහඬ අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන්සවි රන්නය සේවාව. රත්තරන්. කාලගුණ වාර්තාව. ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් 15 වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් හෙට රාත්‍රී කාලයේ සිට ඉදිරි දින කිහිපේ දෙවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු නැගෙනහිර උතුරු මැද මධ්‍යම ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු නැගෙනහිර මධ්‍යම සහ ඌව පළාත්වල ඇතම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. ETI ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකින් යලි අත්අඩංගුවට. සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකින්ට ණය පහසුකම් සැලසීමට අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස්. කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් සෞඛ්‍ය ආරක්ෂිතව පිරිපහදු කර අපද්‍රව්‍ය බැහැර කරන බැවින් සෞඛ්‍යයට තර්ජනයක් නැතයි රාජ්‍ය අවධාරණය කරයි. විදේශගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමට වෙන් කරන ගුවන් යානා සංඛ්‍යාව ලබන සතියේ සිට වැඩි කෙරේ. කඩාවැටි ඇති සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට නියම ව්‍යාපෘතයක්. ගෝලීය ආයෝජන සංචිතය සඳහා තරඟ වැදීමට හැකි ආයතනයක් බවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පත් කිරීමට සැලසුම්. ජර්මනියේ කොරෝනාවෙන්වත් ලබාගත් පිරිස 4,17,000 ඉක්මවයි. මලල ක්‍රීඩාවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව පුහුණුකරුවන් සමග සාකච්ඡා. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. සන්ධ්‍යා ප්‍රවෘත්ති